නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කන්හං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ථ දුරමං තත්‍රාභිරති මිච්ඡෙය්‍ය හිත්වා කාමේ අකිංචනෝ පරියෝදපෙය්‍ය අත්තානං චිත්තක්ලේසේහි පණ්ඩිතෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ භාවනා වැඩසටහනට මාතෘකා වශයෙන් තබා ගත්තේ අපාර කියන සූත්‍රය. මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ. ඉතින් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ බොජ්ජංග ධර්ම වැඩිම තුලින් ඒක බහුලීකృత කිරීම තුලින් මෙතෙරින් එතරට ගමන් කරන්න කෙනෙකුට අවස්ථාවක් ලැබෙන ආකාරය. ඉතින් ඒක ප්‍රකාශ කරද්දී බුදුරජාණන් වහන්සේ මුලින් අපිට පොඩි අනුතුරු ඇඟවීමක් කරනවා. සාමාන්‍යයෙන් මේ ලෝකයේ විවිධාකාර සත්ව ප්‍රජාවන් වාසය කළත් ඒ අයගෙන් බොහෝම අතලොස්සයි මෙතරින් එතරට යන්න අවස්ථාව ලබා ගන්නේ. අතිමහත් බහුතරය මෙතරම කාලය ගත කරමින් මෙතරම එහාට මෙහාට ගමන් කරමින් කාලය ගත කරන එක තමයි වෙන්නේ. ඉතින් මේ කාලය ගත කරනවා කියන්නේ මේ ජීවිතේදී පමණක් නෙමෙයි, මේ අනාදිමත් සංසාරේ, අනවරාග්‍ර සංසාරේ ඒ විදිහට තමයි කාලය ගත කරලා තියෙන්නේ. ඒ නිසා බුදුහාඳුර එක්තරා අන්දමකින් අපි තුල යම්කිසි සංවේගයක් පහළ කළා. ඊට පස්සේ තමයි මේ සූත්‍රයට අවතීර්ණ වෙන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා යේචේ කෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනාපාර මෙස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං. යම්කිසි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා ඒ ධර්ම මාර්ගයේ යන්න ගමන් කරන උත්සාහන්ත වෙනවා නම්, එහෙම නැත්නම් ඒ ධර්ම මාර්ගයට අනුවර්තනය වෙන්න උත්සාහන්ත වෙනවා නම්, ඒක තමන්ගේ ජීවිතය තුළ රෝපණය කරගන්න, ඊට අනුකූලව ජීවත් වෙන්න, ඒ කියන හැකියාවන් කුසලතාවයන් තමන්ගේ සිත් සතන් තුළ වඩා වර්ධනය කරගන්න උත්සාහන්ත වෙනවා නම්, අන්න ඒ තැනත්තට මේ අතිශය දුර්ලභ වූ අවස්ථාවක් ලැබෙනවා මේ මාර දෙයියෙන් නැත්නම් මේ මාර රාජධානියෙන් නිදහස් වෙලා ෂේම භූමියකට ගමන් කරන්න. දැන් ඔන්න අපිට තව පැත්තකින් උත්තේජනයක් ලැබලා දෙනවා මේ බුදුරජාන් වහන්සේගේ ධර්ම මාර්ගය ක්‍රියාත්මක කරලා බලන්න කියලා. ඒහි පස්සිකෝ කියලා බුදුරජාන් වහන්සේගේ දහම අපිට විවෘත ආරාධනාවක් කරනවා මේ දහම ක්‍රියාවේ යොදවලා බලන්න. නිකන් මේ අන්ධ භක්තියකින් විශ්වාස කිරීමක්, එහෙමත් නැත්නම් වෙනත් ආගම් වල එනවා වගේ වෙනත් බාහිර බලවේගයකින් අපිව නිදහස් කර ගැනීමක් නෙමෙයි මෙතනදී මතක් කරලා දෙන්නේ. මේ ධර්ම මාර්ගයෙන්ම ලැබිච්ච ආරාධනාවක් තියෙනවා. පුළුවන් නම් ඇවිල්ලා මාව ක්‍රියාවේ යොදවලා බලන්න, තම තමා වශයෙන් මේක අත්දකින්න. ඒතර අපිටම තමයි වගකීම පැවරෙන්නේ. බුදුරජාන් වහන්සේ හුදෙක් මඟ පෙන්වන්නෙක් පමණයි. මාර්ගෝපදේශකයන් වහන්සේ කෙනෙක් පමණයි. තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමොක්ඛන්ති ජායිනෝ මාර බන්ධනං කියලා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී දේශනා කරපු ගාතාවක් අන්තර්ගත වෙනවා. ඉතින් එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ තුම්හෙහි කිච්ඡං ආතප්පං, මේ ඔබලා විසින්ම කෙලස් තවන වීරයෙන් මේ ප්‍රතිපදාවේ කටයුතු කළ යුතුයි. අක්ඛාතාරෝ තථාගතා, මේ තථාගතයන් වහන්සේලා කියන්නේ මාර්ගෝපදේශකයන් වහන්සේලා පමණයි. පටිපන්නා පමොක්ඛන්ති, යම්සි කෙනෙක් මේ ප්‍රතිපදාවේ කටයුතු කරනවා නම්, ඒ ප්‍රතිපදාවේ අප්‍රමාදීව නියැලෙනවා නම්, අන්න ඒ අය අත මිදෙනවා ජායිනෝ මාර බන්ධනං. මෙන්න මේ භාවනා වඩන, විපස්සනාවක් වඩන, ඒ කුසලයක් වඩන ඒ තැනැත්තා මේ මාර බන්ධණයෙන් නිදහස් වෙලා යනවා. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්ලා තියෙනවා මහත් වූ අනුකම්පාවකින්, කරුණාවකින්. ඉතින් අපි සතු වගකීමක් තමයි මේ මාර්ගය අනුගමනය කිරීම. දැන් ඒ බඳු මාර්ගයක ගමන් කරද්දී ඔන්න තවත් ලැබෙන උපදේශات තමයි කන්හං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ. දැන් මේ කන්හ ධම්ම කියලා කියන්නේ අකුසල් ධර්ම කියලා අපිට සාමාන්‍යයෙන් සරලව කියන්න පුළුවන්.
දැන් එතකොට විවිධාකාර අකුසල් තියෙනවා. අපි කියමු දස අකුසල් තියෙනවා. ඉතින් මේ බඳු අකුසල් අයින් කළා සුඛං භාවේත පණ්ඩිතෝ. සූක්ෂම ධර්ම, කුසල ධර්ම වඩන්න කියලා කියනවා. එහෙමනම් මේ කුසල ධර්මත් අපි වඩන්න ඕනේ. ඒවා ඉබේ වැඩෙන්නේ නැහැ. කුසල ධර්ම වඩන්න අපි ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනේ. ප්‍රායෝගිකව අපි ඒවා පුහුණු කරන්න ඕනේ. එහෙමනම් අපිට කළ යුතු යමක් තියෙනවා මෙතන. ප්‍රතිපදාවක් තියෙනවා. අපි වතුරට පැන්න කියලා නිකන් හිටියොත් ගිලෙනවා. නැත්තම් ගහගෙන යනවා. ඉතින් එහෙනම් අපි පීනන්න උත්සාහ විය යුතුයි. පීනනකොට තමයි අපිට ගොඩට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි නිකන් හිටියා කියලා ගොඩට යන්නේ නැහැ. එහෙනම් අපි මේ ප්‍රායෝගිකව දහම තුර හැසිරෙන්න උත්සාහන්ත විය යුතුයි. එතෙන්දී කියන පළවෙනි දේ තමයි කන්හං ධම්මං විපහාය. එහෙනම් මේ අකුසල් දුරු කරන අකුසල් දහම් දුරු කරන නීවරණ දුරු කරන ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්න ඕනේ. එතනින් නැවතිලා බෑ සුඛං භාවේත. මේ කුසල් දහම් එහෙමනම් භාවිතා කරන්න ඕනේ. වඩා වර්ධනය කරන්න ඕනේ. ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ත දූරම. දැන් මේ ගෙවල් දොරවල් අතහැරලා දාලා මේ කාමයන් අතහැරලා දාලා දැන් මේ පැමිණිච්ච අපි එහෙමනම් මේ නැවතත් ඒව ගැන හිතා ඉන්නවා වෙනුවට මේ විවේකය අබිරමණය කරන්න ඒ විවේකයේ ඇල්මක් පවත්වන්න උත්සාහන්ත වේ යුතුයි. දැන් මෙතන එක පැත්තකින් මේක සාමාන්‍ය අර්ථයෙන් ගන්න පුළුවන්. දැන් මේ පින්වතුනුත් සෑහෙන පිරිසක් තමන්ගේ ගෙවල් දොරවල් මේ වෙනුවට తాවකාලිකව හෝ අතහැරලා දාලා දැන් මේ භාවනානුයෝගීව ගත කරන කාලයක්. ඉතින් එතකොට අපි මේ අතහැරලා පුදාපු දේවල් ඒව නැවත නැවත මතක් කර කර ඉන්න ගියොත් ඒව ගැන අපේ හිතේ ආසාවක් පවත්වන්න ගියොත් එතෙන්දී අපිට මේ වැඩේ සාර්ථක කරගන්න බෑ. ඒ නිසා අපි දැන් මේ විවේකයක් පිණිසයි ආවේ අර දේවල් ඔහේ තිබිද්දෙන් කියලා අපි පොඩ්ඩක් හිතේ යම් විරාගී ගතියක් නෙක්ඛම්මයක් පහළ කරගන්න අවශ්‍යයි. එතකොට තමයි මේ ලැබිච්ච කාය විවේකය අපිට අර්ථවත්ව කාලය ගත කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි ඒ කාය විවේකය උපයෝගී කරගෙන චිත්ත විවේකයක් දක්වා යන්න අවස්ථාව ලැබෙන්නේ අන්න එතකොට. ඒක තව උපයෝගී කරගෙන උපදි විවේකයක් හිතේ කෙලෙසුන්ගෙන් නිදහස් වීමක් ඇති කරගන්න අවස්ථාව ලැබෙන්නේ අන්න එතකොට. ඒ නිසා මතු පිටාර්ථයෙන් ගත්තොත් අන්නේ වගේ අපි මේ නයිෂ්කම්මයක් කරපු වෙලාවක ගිහි ගෙයින් පොඩ්ඩක් අයින් වෙලා తాවකාලිකව හෝ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච වෙලාවක අපි ඒ විවේකී ස්වභාවය ඒ ආධ්‍යාත්මික ජීවිතය ඒ යෝගී ජීවිතයට මූලිකත්වය දෙමින් ඒ යෝගී ජීවිතයේ සිත් අලවා වාසය කරන්න උත්සාහන්ත වේ යුතුයි. ඉතින් මේක අමාරු වැඩක්. මොකද අපේ හිත ඒවට එච්චර කැමති නෑ. හිත කැමති. ඉතින් චිත්‍රපටියක් බල ප්‍රවෘත්ති බල සින්දුවක් අහහ රසමසවලු අනුභව කරමින් කම්සුව විඳින්මින් ඉන්න තමයි අපේ හිත කැමති. එහෙනම් ඒ බඳු හිතක් ඒ සියලු පංචකාමයන්ගෙන් අයින් කළා මේ බොහොම උදාසීන ඒකාකාරී කටයුත්තක නිරත කරනවා කියන එකම හරි අභියෝගයේ වැඩක්. අභියෝගශීලී වැඩක්. ඉතින් ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ මේක රමණය කරන්න අමාරුයි. දු රමං කියලා කියන්නේ ඒකයි. මේකට හිත කැමති නෑ. හිත කියන්නේ මට ආයි යන්න ඕනේ. මට කවද්ද ගෙදර යන්නේ? කවද්ද මම මේකෙන් ඉවර වෙන්නේ? මේ වැඩසටහන කවද්ද ඉවර වෙන්නේ? හෙට යන්න පුළුවන්ද? අනිද්දා යන්න පුළුවන්ද? ආයෙත් මට කවද්ද චිත්‍රපටියක් බලන්න පුළුවන් වෙන්නේ? ආයෙත් මේ ලෝකේ වෙන දේවල් ගැන අහන්න හම්බෙන්නේ කවද්ද? ආයෙත් මගේ දුරකථනය අතට ගන්න පුළුවන් වෙන්නේ කවද්ද? ඉතින් ඔහොම තමයි අපේ හිත අර පුංචි ළමයෙක් වගේ අඬන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපි මේ හිත කියන දේ අහන්න නැතුව මේ ප්‍රඥාව මුල් කරගෙන මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියාගෙන මේ සරල දෙයක හිත පවත්වනවා කියන එකට ලොකු ධෛර්යයක් අවශ්‍යයි. ලොකු ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඉතින් අන්න ඒ බඳු ශ්‍රද්ධාවකින්, ඒ බඳු වීරයකින්, ධෛර්යයකින් තමයි එහෙමනම් දැන් අපිට කටයුතු කරන්න තියෙන්නේ. දැන් ඔය පළවෙනි අපිට ගන්න පුළුවන් සරල අර්ථය. දැන් මේකේ තව ගැඹුරු අර්ථයක් ඊළඟට අපිට මතු කරගන්න පුළුවන්. දැන් කන්හං ධම්මං විපහාය සුඛං භාවේත පණ්ඩිතෝ. දැන් මේ කන්හ ධර්ම නැත්නම් ඒ කළු ධර්ම ඒ අකුසල ධර්ම වශයෙන් එහෙනම් අපිට නීවරණ ධර්ම හඳුනා ගන්න පුළුවන්. දැන් අපි ඊයේත් කතා කළා අපේ හිතේ නීවරණ පහ කිරීමක්, తాවකාලිකව හෝ යටපත් කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා මේ ඉන් ඉදිරියට යන්න නම්. ඒ නිසා අපි උත්සාහන්ත වෙනවා සීලයක පිහිටලා සමාධියක් දියුණු කරන්න. ඉතින් එතකොට මේ සමාධිමත් බව තුල නීවරණ පහම යටපත් වෙලා තියෙනවා.
අපේ හිතේ ඒකාග්‍රතාවය තියෙනකොට ඒ ඒකාග්‍රතාවයෙන් නිසා කාමච්ඡන්දයට අවස්ථාවක් නැහැ. අපේ හිතේ හොඳට ඒ අරමුණ මතුවෙන අරමුණ හොඳට විමසලා බලනකොට ඒ අරමුණේ තියෙන විස්තර අපිට තේරෙනකොට එතන කිසි සැකයක් නැහැ. විචිකිච්ඡාවට ඉඩක් නැහැ. ඊට පස්සේ හිත හොඳට ප්‍රීතිමත්ව මේ කටයුත්තේ නියැලෙනකොට සතුටින් මේ කටයුත්ත කරගෙන යනකොට එතන ව්‍යාපාදයට ඉඩක් නැහැ. ඊට පස්සේ නැවත මේ මතුවෙන අරමුණට ඒ එක අරමුණක් බලලා අවසන් කරන්නේ මතුවෙන අරමුණේ බොහොම ක්‍රියාශීලීව මේ කටයුත්ත කාර්යක්ෂමව කරගෙන යන්න අවශ්‍යයි. ලොකු ක්‍රියාකාරීත්වයක් ක්‍රියාශූරත්වයක් මෙතන තියෙනවා. එහෙනම් යාට නිින්දට යන්න උදාසීන වෙන්න ඔතෑණි වෙන්න කම්මැලි වෙන්න අවස්ථාවක් නැහැ. එහෙනම් තීන මිද්දේට ඒ නැවත මතුවෙන අරමුණට බොහොම යහුසුලුව හිත නංවමින් ඒ කටයුත්තේ නියැලීම කියන ඒ කාරණාව අර චීන මිද්දේට පටහැනි කියලා කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේ කටයුත්ත ටික සාර්ථක වෙනකොට දැන් ඔන්න අපිට යම්කිසි සහනයක් සතුටක් තියෙනවා. මොකද අපි ලොකු පරිශ්‍රමයක් දරලා ලොකු කැපවීමක් කළා තමයි මේ කටයුත්ත සාර්ථක කරගන්න උත්සාහන්ත උනේ. ඒකේ යම් අස්වැසිල්ලක් දැන් ලැබිලා තියෙනවා. කියලා අන්න හිතේ කයේ යම් සුවයක් සහනයක් සැහැල්ලුවක් භුක්ති විඳිනවා. කායික සැපයක් මානසික සැපයක් භුක්ති විඳිනවා. හිතත් ඒකාග්‍ර වෙලා තියෙනවා. දැන් ඔක්කොම කටයුත්ත හොඳින් සිද්ධ වෙනවා. අන්න එතෙන්දි මේ දැනෙන සැපවත් බව නිසා හිතේ කිසි පසුතැවිල්ලක් ඇති වෙන්න විදිහක් නැහැ. හිතේ විසිරීමක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද දැන් කටයුත්ත හොඳින් සාර්ථක වෙලා තියෙනවා. එතකොට අන්න මේ උද්දච්ච කුක්කුච්චයට ඒ කායික මානසික සැපවත් භාවය පටහැනි. ඉතින් දැන් එහෙනම් අපේ හිත දැන් ඔන්න එකඟ වෙලයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට එනකොට ඔන්න කෙනෙකුට දැන් බොජ්ජංග ධර්ම වඩන්න ආරම්භ කරා කියලා කියන්න පුළුවන්. සතිය හොඳට පිහිටලා තියෙනවා. ඒ සතිමත් භාවය දැන් පොඩ අපි තව ඉදිරියට ගන්නවා. සතිය දැන් අඛණ්ඩ සතියක් බවට පත් කරගන්න උත්සාහන්ත වෙනවා. අපි පරයන්කේදීත් ඒ කටයුත්තේ නිරත වෙනවා. සක්මන් භාවනාවේදීත් ඒ කටයුත්තේ නිරත වෙනවා. එදිනදා කටයුතු වලදීත් මේ අපි වඩන භාවනාවට බාධා නොවන අන්දමින් කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙහෙම කරගෙන යනකොට ඔන්න සතිය තා පොඩ ඉස්සරහට එනවා. දැන් ඊළඟට දැන් අපි යම් අරමුණක් පාවිච්චි කරනවා මූල කමඨහනක් පාවිච්චි කරනවා මේ කටයුත්ත කරගෙන යද්දී අපිටම අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය යොදාගත්තා. දැන් මේ අරමුණ විමසලා බලනවා. ඒ අරමුණ නැවත විමසලා බලනවා. අපි හිතමු ඒක අභිභවා ගිහිල්ලා ඔන්න අපිට දැන් ධාතු ලක්ෂණ දැන් ඒකේ මතුවෙනවා. ඒකේ තියෙන උණුසුම් ගති, සිසිල් ගති, ඒකේ තියෙන චංචල ස්වභාවයන්, කම්පන වෙන ස්වභාවයන්, ඇතිල් වෙන ස්වභාවයන්. ඔන්න ඔය වගේ බොහොම සූක්ෂම මට්ටමින් ධාතු ස්වභාවයන් අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඒක හුස්ම රැල්ලේ පමණක් නෙමෙයි අපේ කයේ පවා බොහොම සූක්ෂම අන්දමේ ධාතු ස්වභාවයන් ඔන්න අපිට තේරෙන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට ධාතු ලක්ෂණ බලමින් වාසය කරනකොට ඒවා හොඳට විමසා බලනකොට ඔන්න අපේ හිතේ හොඳට ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. නැවත මතුවෙන ඒ ධාතු ලක්ෂණ විමසලා බලනවා. අපි දැන් මේ රූප කර්මස්ථානයක කටයුතු කරන්නේ. දැන් මේ විදිහට විමසලා බලන්න තව හොඳට ඒ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මුලදී නම් ඒ තරම් තේරුන්නේ නැහැ. මුලදී නම් එක ලක්ෂණයයි දෙකයි තේරුනේ. ඒකත් නිකන් එකක් වශයෙන් තමයි තේරුනේ. හැබැයි සතිය තියුණු වෙන්න අපේ සමාධිමත් බව හොඳට තියුණු වෙන්න මේ විස්තර ටික හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා. එතකොට අන්න ධාතු ලක්ෂණ රසක් තියෙනවා. ඒ එක ධාතු ලක්ෂණයක යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒවා එකක්වත් මට පාලනය කරන්න බෑ. ඒතකොට නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් වශයෙන් ඔන්න කෙනෙකුට මේ తত্ত্বය සමහරලාට අත්දැක ගන්න පුළුවන්. මුලදී නිකාං හරි වටිනකමක් දීලා තිබිච්ච මේ රූපය, මේ කය දැන් ඔන්න ඊට වඩා වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ කොහෙත් තියෙන එකම ධාතු ස්වභාවයක් කියලා ආකල්පයක් අපේ හිතේ මතුවෙන්න පටන් ගන්නවා. අපි නිරන්තරයෙන් ඒතර යනකොටත් මේ ධාතු ලක්ෂණ හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. ඉඳගෙන ඉන්නකොටත් මේ ධාතු ස්වභාවයන් හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. අපිට හොඳට දැන් මේ ධාතුන්ගේ භාෂාව තේරෙනවා. ධාතුන් කතා කරන භාෂාව හොඳින් තේරුම් ගත යුතුයි කියලා අතිපූජනීය මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. ඉතින් අපිත් පුළුවන් තරම් අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා. ඒ තමයි ධාතුන්ගේ භාෂාව.
ඒතර ධාතුන් දැන් එක එක අන්දමින් අපිට කතා කරනවා. ඒගොල්ලන්ගේ හැසිරීම අපිට පෙන්වලා දෙනවා. අපිත් හොඳට සමනය වෙච්ච සිතකින්, වැදහත් සිතකින්, ඒකාග්‍ර වෙච්ච සිතකින් වාසය කරමින් ඒගොල්ලෝ පෙන්නන ක්‍රියාකලාපය, ඒගොල්ලන්ගේ හැසිරීම, ඒගොල්ලන්ගේ ආයු කාලය මේ සියල්ල අපි තේරුම් ගන්නවා. ඉතින් ඒතකොට අපිට තේරෙන්නේ මේගොල්ලෝ බොහොම අපි කියන දේ අහන්න නැති පිරිසක්. මම බලාපොරොත්තු වෙන අන්දමින් නෙමෙයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. මම බලාපොරොත්තු වුණාට පටවි ධාතුව දැන් මතුවේ කියලා එයා නෙමෙයි මතුනේ වෙන ධාතුවක්. මම බලාපොරොත්තු වුණාට මේ ධාතුව දැන් යම්සි කාල පරිච්ඡේදයක් දිගට එයාම පෙන්눔 කරගෙන ඉඳීවි කියලා. හැබැයි එහෙම උනේත් නෑ. යොන්න වෙන කෙනෙක් මතුණා. මම බලාපොරොත්තු වුණාට මෙයා දිගට කාලයක් ඉඳී කියලා එහෙමත් නෑ. ඉක්මනටම එයා නැති වෙලා ගියා. ඉතින් ඔන්න ඔය වගේ කිසිසේත්ම මේ ධාතුන් අපි කියන දේ අහන්න නැති බව ඔන්න තේරෙන්න ගන්නවා. ඒ වගේමයි මේ ආධ්‍යාත්මික වශයෙන් මේ කය උපයෝගී කරගෙන මෙහි ධාතු ලක්ෂණ තේරුම් ගන්න. මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හොයාගන්න නැති වෙනවා. මොකද මේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් බවට ඔන්නපත් වෙනවා. හිතන්න එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා හරි ආකල්පමය වෙනසක් අපේ හිතේ සිද්ධ වෙනවා. කලින් තිබුණේ ඝන සංඥාවක්, ඒක දැන් ඔන්න රාශි සංඥාවක් බවට පත් වෙලා. කලින් තිබුණේ සත්ව සංඥාවක් නැත්නම් ආත්ම සංඥාවක්, ඒක දැන් ටික ටික අනාත්ම සංඥාවක් බවට පත් වෙනවා. උපමාවක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා යම්සේ හරක් මේ වෙළඳාම් කරන හරක් මරලා හරක් මස් විකුණන මිනිස්සෙක් හරකෙක් මරනකොට යාගේ හිතේ තිබුණේ හරකෙක් කියන නැත්නම් සත්වයෙක් කියන ගවයෙක් කියන සංඥා. හැබැයි ඒ ගවයව මරලා කෑලි වලට කපලා හැම ගහලා යම්සි තැනක ඉඳලා එයා මස් විකුණනකොට එයාගේ හිතේ අර සත්ව සංඥාවක් දැන් නැහැ. ගවයෙක්ගේ සංඥාවක් දැන් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මස් කියන සංඥාව. ඔන්න වගේ තමයි යෝගාවචරයේක් භාවනාව පටන් ගන්නකොට එයාගේ හිතේ එක්තරා අන්දමක සත්ව සංඥාවක්, පුජ්‍යල සංඥාවක්, මමත්වයක්, මාන්නයක්, මමෙක් කියලා හැඟීමක් තමයි තිබුණේ. හැබැයි දැන් මේ කයම නැවත නැවත විනිවිද දකින්න. කයේම ස්වභාවය උරගා බලන්න. එතුලින් ධාතු ලක්ෂණ උකහා ගන්න. නැවත නැවතට මතුවෙන්නේ ධාතු ස්වභාවයක්. ධාතු ක්‍රියාකාරීත්වයක් විනා මෙතන සත්වයේ පුජ්‍යලයක් මමෙක් නැති බව අන යෝගාවචරයට ප්‍රකට වෙන්න ගන්නවා. ඊට පස්සේ මෙයා අපි තුණු බාහිරටත් මේ අවධානය යොමු කරලා බලනවා. ඒතර අනිත්‍ය කියලා අපි හිතාගෙන ඉන්න. අපේ යාළුවෝ, අපේ මිත්‍රයෝ, අපේ අම්මා, අපේ තාත්තා, අපේ දුව, අපේ පුතා, අපේ ස්වාමියා, අපේ බිරිඳ කියලා අපි ඉතින් නම් ගම් දාගෙන ඔය විදිහට බොහොම සම්මුතියක අපි කටයුතු කරනවා. හැබැයි දැන් අපි ඒවා දිහාත් ඒ අය දිහාත් මේ දෘෂ්ටි කෝණයෙන් බලනවා. එතකොට අපිට තේරෙනවා මෙතනත් තියෙන මේ ධාතු ස්වභාවයක්. ඊට පස්සේ අපි මේ භෞතික අපේ වස්තුන් තියෙනවා. අපි හිතමු අපේ වාහනයක් තියෙනවා, අපේ ගෙයක් තියෙනවා, අපි පරිහරණය කරන ඇඳුම් පැළඳුම් තියෙනවා. ඉතින් මේ විවිධාකාර මේ මුළු ලෝකේම මේ භෞතික ලෝකේම අපි ටිකක් නුවණින් දැන් විමසලා බලනකොට එයාට තේරෙනවා මෙතනත් තියෙන ධාතු ස්වභාවයක්. දැන් එතකොට අන්න මේ ආධ්‍යාත්මික ධාතුන්, බාහිර ධාතුන් අතර කිසිම වෙනසකුත් දැන් නැති බව තේරෙන්න පටන් ගන්නවා. ඒ තියා මේ ධාතුන් ඇතුළතද ඉන්නේ පිටතද කියලා කියන්න ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒවා ඉන්නේ මේ ස්ත්‍රී ශරීරයකද, පුරුෂ ශරීරයකද, වැඩිහිටියෙක්ගේ ශරීරයකද, තරුණයෙක්ගේ ශරීරයකද, නැත්නම් දරුවෙක්ගේ ශරීරයකද කියලා කියන්න ඒ ධාතුන් දන්නේ නැහැ. ඒ වගේම මේවා මේ තියෙන්නේ පණ ඇති ශරීරයකද නැත්නම් පණ නැති ශරීරයකද නැත්නම් පණ නැති වස්තුවකද කියලා කියන්න මේ ධාතුන් දන්නේ නැහැ. ඒතර මේ මුළු තුන් ලෝකයේම භෞතික ලෝකයේ සැලකුවොත් මේ විවිධාකාර ධාතු ස්වභාවයන් තියෙනවා. ඒවා හුදෙක් ධාතුන් පමණයි. අන්න දැන් මේ යෝගාවචරයේ හිතේ පොඩ යම් පරිවර්තනයක් සිද්ධ වෙනවා. එයා දැන් අර දැඩිව ග්‍රහණය කරගෙන මේක හරිම වටිනවා, මේක හරිම උතුම්, මම හරිම ශක්තිමත්, මම හරිම සුරූපී, මම කියාගෙන අපි මේ අල්ල බදාගෙන හිටිය මේ ශරීරයේ යථා ස්වභාවය පොඩ දැන් එයාට තේරෙන්න පටන් ගන්නවා. දැන් මම මේ රූප කර්මස්ථානයක් මුල් කරගෙන මෙතෙන් දැන්
ප්‍රකාශ කරගෙන යන්නේ. මේ ආකාරයෙන්ම අපිට වේදනාව සම්බන්ධයෙන් හිත ගැනත් කතා කරන්න පුළුවන්. අපි මේකෙම ටිකක් දිගට ගියොත් දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ආකාරයෙන් කටයුතු කරනකොට දැන් මෙයාගේ හිතේ පොඩ ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. ඒක මේ පොතෙන් පතින් ගත්ත ප්‍රඥාවක්ම නෙමෙයි. දැන් මේ වැඩෙන්නේ භාවනාමය ප්‍රඥාවක්. එයාට දැන් තියෙනවා තමාගේ අත්දැකීම තුලින් ලබාගත් අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය මත තමයි දැන් එයා කටයුතු කරන්නේ. ඒක දැන් එයාට මතක් කරලා දෙනවා. මොකක් හරි දෙයක් ග්‍රහණය වුණාම එයාට මතක් කරලා දෙනවා ඕකේ ඇති දෙයක් නැහැ කියලා. ඕකේ මහා වටින දෙයක් නැහැ කියලා. ඕකේ මුල් පුටුව ගන්න තරම් දෙයක් නැහැ කියලා. ඔතෙන්ද ඉස්සරහට පනින්න තරම් දෙයක් නැහැ කියලා ඔන්න දැන් මේ අවබෝධය විටින් විට මතක් කරලා දෙනවා. ඒතර අන්න එයාගේ හිතේ මේ සුළුෙන් පරිවර්තනයක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මේක තව දැන් යෝගාවචරයක් වර්ධනය කරනවා. ඉතින් එතකොට දැන් ඔන්න එයා සක්මනේදී කලින් නම් ධාතු ලක්ෂණ හොඳට දැකගත්තා. ඒවයේ වෙනස් වෙන ස්වභාවය, ඇති වෙන ස්වභාවය, නැති වෙන ස්වභාවය මේවත් හොඳින් තේරුම් ගනිමින් වාසය කළා. දැන් ඔන්න තව කාලයක් කරගෙන යනකොට මේකේ දැන් ඒ තරම් රසයක් නැති වෙලා. ඔක්කොම නිකන් කැඳහැලියක් වගේ බවට පත් වෙලා. කිසිම රසයක් නැහැ. හරියට මේ වතුර වැටිච්ච දියසායන් චිත්‍රයක් වගේ ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා. ඒවැ රේඛා මැකිලා ගිහිල්ලා. ඒවෙන් දැන් ලොකු නිරූපණයක් සිද්ධ වෙන්නේ අපේ හිත ඇද බැඳ ගන්න තරම් ලස්සනක් චමත්කාර ජනක බවක් දැන් මෙතන නැහැ. දැන් හැබැයි ඉතින් යෝගාවචරය ඔහේ ඇවිදිනවා. හැබැයි අල්ලන්න කියලා දෙයක් නැහැ. එයාට දැන් මේ ධාතු ලක්ෂණ දැනුණට ඒ එකකවත් කිසි විචිත්‍රත්වයක් ඒක බැලිය යුතුයි කියලා බරපතල හැඟීමක් එහෙම එකක් නැහැ. දැන් මේවා නිකන් හුදෙක් ධාතුන් පමණයි. හිත නිකන් පොඩ්ඩක් උදාසීන ගතියකට කම්මැලි ගතියකට දැන් නිකන්පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි උපදෙසක් දෙනවා නෑ එහෙම උදාසීන වෙන්න දෙන්න එපා. දිගට කරගෙන යන්න. දැන් ඔන්න යෝගාවචරය ඒ දිගට කරගෙන යනවා. දැන් මේවා අර කලින් තරම් වෙන් වශයෙන් දැන් දැනෙන්නේ නැහැ. පඨවි ධාතුව මෙහෙමයි, ආපෝ ධාතුව මෙහෙමයි, තේජෝ ධාතුව මෙහෙමයි, වායෝ ධාතුව මෙහෙමයි කියලා වෙන් කළා හඳුන ගන්න බැරි තරම් මේවා අර ඊට ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ මැකිලා ගිහිල්ලා ඒවා වෙනුවට ඔක්කොම නිකන් එක රොත්තක් බවට පත් වෙලා, පොකුරක් බවට පත් වෙලා. දැන් අන්න යෝගාවචරය ඒත්ින් කටයුත්ත කරගෙන යනවා. අර කලින් වගේ ග්‍රහණයක් නැහැ. කලින් වගේ ඒවට සමීප වෙලා බලන බැල්මක් නැහැ. ඊට පස්සේ හිත නිකන් උදාසීන වෙලා. හිතේ තියෙන හරි ඒකාකාරී බවක්. දේවල් දිහා ඒ තරම් උනන්දුවෙන් බලන ගතියක් නැහැ. දැන් තියෙන නිකන් එපා වෙච්ච ගතියක්. ඉතින් මේකත් අපි පොඩ තරණය කරනවා. ඒකත් ඉතින් අන්න ඉගෙන ගන්නවා. ඉතින් ඒක එතන තියෙන්නේ මේ උදාසීන ගතියක්. එතන තියෙන එක්තරා අන්දමකින් තියෙනවා නම් හිතට ලැබිච්ච යම් විවේකයක්. ඒකට අපේ හිත දැන් ඒ තරම් ඇල්මක් දක්වන්නේ නැහැ. ඉතින් අපේ හිත ඔන්න සමහරලාට කියනවා මේක කළා වැඩක් නැහැ. මේක කිසි දැන් රසයක් නැහැ. භාවනාව දැන් නිකන් එපා වෙලා වගේ. භාවනාවේ කිසිම රහක් නැහැ දැන්. ඉස්සර නම් එහෙම නෙමෙයි. හරි උනන්දුවක් තිබුණා. උද්‍යෝගයෙන් මම භාවනා කළා. මොකක් වුණාද දන්නේ නැහැ. දැන් සතිය දුර්වල වෙලාද දන්නෙත් නැහැ. නැත්නම් කවුරු හරි මොකක් හරි මට මේ ලොකු සානන්සි කියන වගේ හුනියමක් කළාද දන්නෙත් නැහැ. කියලා අන්න සමහරලාට අපේ හිතේ සැක පහළ වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය වෙලාවේදී අපි එහෙමනම් උනන්දු කරලා දෙන්න ඕනේ මේ ඒ තරම් රසක් නැති, ඒ තරම් චමත්කාරයක් නැති, ඒ තරම් හිත අලවන්න පුළුවන් බවක් නැති, හිත අකමැති මෙන්න මේ විවේකයේ හිත ඇලවීම සඳහා අපි උත්සාහන්ත විය යුතුයි. දැන් මේ ගාථාවේදී හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ කියනවා කන්හන් ධම්මං විප්පහාය සුඛං භාවේත පණ්ඩිතෝ ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ත දුරමං. එතකොට අර කලු ධර්ම, නීවරණ ධර්ම යටපත් කළා. දැන් මෙන්න මේ කුසල ධර්ම අපි වඩ아가ගෙන යනවා. බොජ්ජංග ධර්ම වල එක්තරා අන්දමක විකාශයක් දැන් පොඩ සිද්ධ වෙනවා. දැන් උපේක්ෂා පැත්ත තමයි වැඩියෙන් මතුවලා තියෙන්නේ. ප්‍රීතිය වගේ මේ බොජ්ජංග ධර්මයන් දැන් ටිකක් පැත්තකට ගිහිල්ලා. ඒනෝ නිකන් ඔහේ ඉන්න ගතියක්.
එපා වෙච්ච ගතියක්, කම්මැලි ගතියක්, නිකන් කරන්න දෙයක් නැති වගේ ගතියක්. එබඳු උපේක්ෂාවක් තමයි දැන් මතුවලා තියෙන්නේ. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන විවේකයේ යත්ත දුරමං. මෙන්න මේ හිත ඒ තරම් ඇල්මක් දක්වන්නේ නැති මෙන්න මේ විවේක ස්වභාවයේ හිත අලවන්න උත්සාහන්ත වෙන්න. තත්‍රාබි රතින් ඉච්ඡෙය්‍ය හිත්වා කාමේ අකිංචනෝ. අර මේ සාමාන්‍යයෙන් හිත ඉල්ලනේ පංචකාමයන් ඔස්සේ යන්න ඉඩ දෙන්න එපා. මේ විවේක ස්වභාවය කෙරෙහි අබිරතියක් ඇති කරගන්න. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ අපිව උනන්දු කරනවා මෙන්න මෙතන තමයි පොඩ්ඩක් අපි භාගතුන් වහන්සේව විශ්වාස කළා සද්ධාවෙන් පාර හරි පාරට දාගන්න තියෙන්නේ. නැතුව අපි මායාව විශ්වාස කරන්න ගියොත් මායා දෙන්නේ වෙනත් පැත්තක්. මායා කියන්නේ මේක කිසි රහක් නැහැ, මේක කිසි රසයක් නැහැ, මේක කිසි ඇල්මක් නැහැ. මේක කරන්නත් දැන් නිකන් එපා වෙලා වගේ භවනාවේ කිසි මේ ගැම්මක් නැහැ. ඊට වඩා හොඳයි නැගිටලා ගියා නම්. ඊට වඩා හොඳයි චිත්‍රපටියක් බැලුවා නම්. ඊට වඩා හොඳයි මොකක් හරි දෙයක් දිහා බැලුවා නම්. ඊට වඩා හොඳයි අරමුණක් දිහා බලෙන් හරි බැලුවා නම්. ඊට වඩා හොඳයි ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලෙන් හරි බැලුවා නම්. පිම්බීමක් හැකිරීමක් බලෙන් හරි ඇති කරලා බැලුවා නම් ඊට වඩා වටිනවා. කියලා අන්න මායя පැත්තකින් ඉඳන් විවිධාකාර අදහස් අපේ ඔළුවට දානවා. ඉතින් ඔය අපි අහුනොත් ඔන්න ආපස්සට ඇදන් වැටෙනවා. අපි ලිස්සන ගහේ ආයෙත් ඔන්න පස්සට රූට් ආගෙන එනවා. යටට රූට් ආගෙන එනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉඳගෙන කියනවා විවේකේ යත්ත දුරමං තත්‍රාබි රතින් ඉච්ඡෙයි. හිත්වා කාමේ අකිංචනෝ. දැන් මේ පංචකාමයන් ලස්සන රූප, ලස්සන සද්ද, ගන්ධ, සුවඳ, රස, ස්පර්ශ මේ සියල්ල පැත්තකට දාලා මේ හිත අලවන්න අමාරු. හිත ඒ තරම් රසයක් දකින්නේ නැති, උනන්දුවක් දක්වන්නේ නැති. මෙන්න මේ ඒකාකාරී විවේකී ස්වභාවයේ හිත ඇලවීම සඳහා උත්සාහන්ත වෙන්න. ඉතින් මේක පින්ගත්තේ ටිකක් අමාරු වැඩක් එක අතකින්. මොකද අපේ හිතේ එන කෙලෙස් බලමුළු අපිව එක පැත්තකට අදිද්දී අපි මේ බුදුරජාණන් වහන්සේගේ වචනය විශ්වාස කරලා මේ විවේකයේ හිත අලවන්න පුරුදු කරනවා. ඉතින් ඒක පොඩ තමයි කරන්න වෙන්නේ. මොකද නැත්තම් මේක ටිකක් එපා වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතන්න අද අපි පැය භාගයක් හිටියා. හෙට ඔන්න විනාඩි 35ක් ඉන්නවා. වැඩි ඉන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් ඉතින් මෙයාටත් පොඩි සහනයක් දෙනවා. හැබැයි විනාඩි 5කින් වැඩි කරගත්තා. ඊට පස්සේ ඔන්න විනාඩි 40ක් ඊළඟ දවසේ ඉන්නවා. ඊළඟ දවසේ විනාඩි 45ක් ඉන්නවා. මෙන්න මේ විදිහට පොඩ අපේ හිතට මෙන්න මේ හිත අකමැති මෙන්න මේ ඒකාකාරී බව තුල මේ සිද්ධි බහුල නැති නිකාං ඔහේ ඉන්නා වගේ ගතිය තුල මේ හුදකලාව තුල මේ විවේකය තුල ඉන්න මේ අපේ හිත පුරුදු කරලා ගන්න. ඉතින් එතකොට දැන් ඔන්න හිතේ මොකක්වත් ඒ තරම් නැහැ. හිත්වා කාමයේ අකිංචනෝ. ඔන්න දැන් අකිංචන ස්වභාවයක්. දැන් කිසිත් නැති ස්වභාවයක්. ඔන්න පොඩ මතුවෙන්න පුළුවන්. ඉස්සෙල්ලා නම් එහෙම නෙමෙයි එක්කෝ අපේ හිත අතීතයට ගිහිලා මොකක් හරි අල්ලන් හිටියා. යම්කිසි සංසිද්ධියක් තියුණා රස විඳ ඉන්න. එහෙම නැත්නම් අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන කල්පනා කර ඒ තුලින් යම්සි වික්ෂිප්ත භාවයක් ඇති කරගෙන හිතේ අවිනිශ්චිත භාවයක් ඇති කරගෙන ඉන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් ඒකෙන් ලොකු පීඩාවක් හිතට තිබුණාට මොකද අපි එහෙම ඉන්න හරි කැමති. ඒ නිසා පුළුවන් තරම් ප්‍රවෘත්ති බලබලා පත්‍ර බලබලා අනිත් අයත් එක්ක කතා කර අපි ඉතින් මේ අවිනිශ්චිත භාවයට හිතේම පට ගන්නා වික්ෂිප්ත භාවයට පසුතැවිල්ලට අපි පොහොර දමමින් තමයි කාලය ගත කරේ. හැබැයි දැන් අපි එහෙම නොකර දැන් මේ හිතේ තියෙන විවේක ගතියට හිතේ තියෙන ඒ සංසුන් ගතියට හිතේ තියෙන සාමකාමී ගතියට මුකුත් නොකර ඉන්න ගතියට දැන් අන්න පොඩි ඇල්මක් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. දැන් මේක තව කරද්දී දැන් උපේක්ෂාවම තමයි වැඩෙන්නේ. උපේක්ඛා සම්බොජ්ජංගේම තමයි වැඩෙන්නේ. එතන ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඒ වගේමයි හිතේ බරපතල අන්දමින් කිසිම සංසිද්ධියක් ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. රූප බැලීමක් හෝ සද්ද ඇසීමක් හෝ නාසයට ගඳ සුවඳ බැලීමක් හෝ දිවෙන් රස බැලීමක් හෝ කයෙන් ස්පර්ශ විඳීමක් හෝ
හිතට ආපු අරමුණක පැටලී ගැනීමක් හෝ ඇත්තේ නැහැ. එහෙමනම් අන්න විවේක ගතිය තව තව වැඩි වෙනවා. හිතේ ඉඩකඩ වැඩි වෙනවා. හිතේ පැහැදිලි බව වැඩි වෙනවා. හිතේ සංඥා එන්න අඩු වෙනවා. ඒ වගේමයි හිත කිසිත් නැති ස්වභාවයකට පොඩ්ඩපත් වෙනවා. හිත්වා කාමේ අකිංචනෝ. දැන් බුදුහාඳුරෝ කියන මේ කාමයන් අතහැරලා කිසිත් නැති ස්වභාවයකට එහෙනම් අපි පොඩ්ඩ අවතීර්ණ වෙනවා. දැන් මේ తত্ত্বය දැන් ඔන්න කෙනෙක් බහුලීකృత කරනවා. මම මතක් කළා වගේ යාට දැන් ඔන්න විනාඩි 10ක් ඉන්න පුළුවන්. එයා විනාඩි 15ක් කරන්න උත්සාහන්ත වෙනවා. ඊළඟ තව දවස් කීපයක් යනකොට මේක විනාඩි 20ක් කරන්න උත්සාහන්ත වෙනවා. විනාඩි 30ක් කරන්න උත්සාහන්ත වෙනවා. 40ක් කරන්න උත්සාහන්ත වෙනවා. දැන් මෙහෙම කරගෙන යනකොට එයාගේ හිතේ එක්තරාන්දමක වෙනත් දෘෂ්ටි කෝණයක් විවෘත වෙනවා. ඒ තමයි මෙතෙක් කාලයක් හැම තිස්සෙම අපි විවිධාකාර අරමුණු ඇසුරු කරමින් රූපෙන් සද්දෙට, සද්දෙන් රූපෙට, ආයෙත් ඔන්න රසකට, ආයෙත් රසෙන් අපිටම ගඳකට, ඊළඟට ඔන්න සුවඳකට, ආයෙත් රසකට, ආයෙත් රූපයකට, ආයෙත් සිතුවිල්ලකට, ආයෙත් රසකට, ආයෙත් රූපයකට. නිරන්තරයෙන්ම මේ අරමුණු මාරු වෙවි අරමුණෙන් අරමුණට පැන යාමක් තමයි සිද්ධ වුනේ. දැන් හැබැයි එහෙම පැන යන්න අරමුණක් නැහැ. දැන් හිතට මුකුත් නැහැ. හිතේ කිසිත් නැහැ. අකිංචනයි. ඒ වගේමයි හිතේ රාගයත් නිකන් දැන් අඩු වෙච්ච ගතියක්. හිතේ ද්වේෂයකුත් අල්ලා හිටින් නැති ගතියක්. පැටලෙන්න කියලා සංඥාවකුත් නැති ගතියක්. තමයි දැන් ඔන්න හිත අත්දකින්නේ. ඉතින් මේ මට්ටමේදී පොඩ්ඩක් දැන් ඔන්න රාගය සමනය වෙලා, ද්වේෂය සමනය වෙලා, මෝහය සමනය වෙලා තියෙනවා. ඉතින් මෙහෙම කෙනෙක් මේ කටයුත්ත කරගෙන යනවා නම් අන්න හිතේ පැහැදිලි බව තව වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා ඒ පැහැදිලි බව වර්ධනය වෙන නිසාම හිතට එන විවිධ කෙලෙස් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පදනමක් දැන් ඔන්න සකස් වෙනවා. දැන් පින්වත්නි අපි හිතමු යම්කිසි රෙදි කඩක් තියෙනවා. මේ රෙදි කඩ බොහොම අපවිත්‍ර වෙලා තියෙනවා. අපි හිතමු දෙලි ගෑවිලා, කුණු ගෑවිලා, මජං ගෑවිලා, දූවිලි ගෑවිලා, විවිධාකාර වර්ණ ගෑන්විලා, තීන්ත ගෑවිලා. ඉතින් බොහොම අපිරිසුදුයි. ඉතින් මේ බඳු රෙදි කඩකට තවත් තීන්ත බිඳුවක් වැටුණා කියලා එයාට කිසි ගාණක් නැහැ. මොකද මේක දැනටමත් හරිම අපවිත්‍ර රෙදි කඩක්. ඉතින් මේ බඳු අපවිත්‍ර රෙදි කඩක තවදුරටත් ඒක අපවිත්‍ර වුණා කියලා ඒ කිසිම දෙයක් පැහැදිලිව අපිට පේන්නේවත් නැහැ. තව දූවිලි අංශුවක් වැටුණා කියලා, තව තීන්ත බිඳුවක් වැටුණා කියලා මේක අපිට පැහැදිලිව දැක ගන්න බෑ. මොකද ඒක දැනටමත් හරිම අපිරිසුදුයි. හිතන්න අපි මේ රෙදි කඩ හොඳට පිරිසුදු කරලා සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍රයක් බවට පත් කර ගන්නවා. දැන් හොඳට සුදු පාටට දැන් සියල්ල පේනවා. පිරිසුදු රෙදි කඩක්, සුදු පාට වස්ත්‍රයක්. ඉතින් මේ සුදු පාට වස්ත්‍රයක පුංචි හරි තීන්ත බිඳුවක් වැටුනොත් අපිට ඒ තීන්ත බිඳුව හොඳට කැපිලා පේනවා. හොඳින් දැක ගන්න පුළුවන්. දැන් එතකොට අපේ හිතේ දැන් මේ සිද්ධි අයින් වෙලා, සංඥා අයින් වෙලා, අරමුණු ග්‍රහණය නැවතිලා හිත මෙන්න මේ වගේ පැහැදිලි වෙන්න පොඩි හරි ක්ලේශයක් හිතේ පැන නැගුණාම ඒක හොඳට කැපිලා පේනවා. සතිමත් බව තුලින් ඒක පෙන්නලා දෙනවා. සතියෙන් කෙනලා දෙනවා. ඔන්න ආයිත් අහවල් අරමුණට හිත ගියා. ආයිත් අහවල් අරමුණ අල්ලගත්තා. අහවල් අරමුණ ගිහිල්ලා බදාගත්තා. ඒක ගිහිල්ලා ග්‍රහණය කරගත්තා. කියලා අන්න ඒ හිතේ සිද්ධ වෙන පරිවර්තනය, හිතේ සිද්ධ වෙන වෙනස් වීම, අරමුණු ග්‍රහණය හොඳට පැහැදිලිව අපිට විනිවිද දැක ගන්න පුළුවන්. මොකද අපේ හිත දැන් තියෙන්නේ පැහැදිලි ස්වභාවයක. අරමුණු ග්‍රහණයෙන් නිදහස් වෙච්ච ස්වභාවයක. උපාදාන වලින් තොර ස්වභාවයක. කිසිවක් ඇසුරු නොකරන ස්වභාවයක. ඉතින් මේ தત્ත්වයේ අපේ හිත පවත්වනකොට අන කෙලෙස් හඳුනා ගැනීම පිණිස අපිට හොඳ පැහැදිලි ක්ෂේත්‍රයක්, වේදිකාවක් මතුවලා එනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා පරියෝදපෙය්‍ය අත්තානං චිත්තක්ලේශේහි පණ්ඩිතෝ. අන්න මේ යෝගාවචරයා මේ තමන්ගේ හිතේ පැන නගින කෙලෙස් හඳුනා ගනිමින් හිත කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා මේ ප්‍රඥාවන්ත මිනිසයා දැන් කටයුතු කරනවා.
එහෙනම් දැන් අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේ හරිම පිළිවෙලකට අපිව අරගෙන එනවා. අර වගේ අර විවේකයක හිත අලවන්න ඒකට අපේ හිත නම් කැමති වෙන එකක් නැහැ. මායя විවිධ ලනු අපිට දෙන්න ඉඩ තියෙනවා. ඉතින් අන්නේ ලනු කන්නේ නැතුව ගිහිල්ලා කොහොම හරි විවේකේ ඉන්න. විවේකේ තා පොඩ්ඩක් හරි ඉන්න පුළුවන්ද කියලා බලන්න. කියලා අන්න පොඩ්ඩක් අපිව උනන්දු කරවනවා. ඒ පැත්තට දානවා. ඒ පැත්තට උනන්දු කරනවා. හරි පැත්ත අපිට කියලා දෙනවා. මායя අර පැත්තෙන් ඉතින් කල්පනා කරගෙන ඉන්නවා. මායя ඉතින් මල් මාලා දාන්න බලාගෙන ඉන්නවා. හොඳ සුවඳ පෙන්වන්න බලාගෙන ඉන්නවා. හොඳ රූප පෙන්වන්න බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් අපි ඒකට අහු වෙන්නේ නැතිව අපි යනවා හැබැයි අනිත් පැත්තට. අර ජාතක කතාවකත් තින්නේ මේ දෙව්දත් යනවා තවත් පිරිසක් එක්ක ඉක්මනටම යන්න ඕනේ කියලා. හැබැයි අර ඒ කාන්තාර ප්‍රදේශයේ ඉන්න ඒ මිනිසුන්ව කන ඒ යක්ෂණියන්ට අහු වෙනවා. මොකද ඒගොල්ලෝ හරීම ලස්සනයි. ඒගොල්ලෝ මල් මාලා දාගෙන මේ මස් අනුභව කර ආහාර අනුභව කර වතුර තියෙන බව පෙන්වමින් මුලා කරනවා. ඉතින් අර ඒ මුලින් ගිය පිරිස ඒ ගල්කාරයෝ ඔක්කොම ටික ඒගොල්ලන්ට අහු වෙනවා. මොකද ඒක හරීම මවාපෑමක් එතන තියෙන්නේ. හැබැයි දෙවන පිරිසේ යනවා බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ යනකොටත් දැන් අරගොල්ලෝ එනවා. අර විදිහටම මල් මාලා පැලඳගෙන ලස්සනට ගී කියාගෙන ආහාර අනුභව කර වතුර නනා වතුර පෙන්න ඒගොල්ලෝ එනවා. ඊට අමතරව මේ බෝධිසත්වයෝ දකින්න අර තමන්ගේ ඉස්සරහා ගිය අයගේ මේ ගැල් හිටන් එයා දකින්න. ඉතින් තේරුම් ගන්න මේක මේ අය පෙන්නුවට මෙතන වතුර තියෙනවා කියලා. මේ අය පෙන්නුවට මෙතන ආහාර තියෙනවා කියලා. මේ අය පෙන්නුවට මේගොල්ලෝ බොහොම සුරූපී, මේගොල්ලෝ හරිම හොඳයි, මේ අපිට උදව් කරන්නයි හදන්නේ කියලා මේගොල්ලෝ පෙන්නුවට මේකයිලා මවාපෑමක් වෙන්න පුළුවන්. මේකයිලා මායя අටවපු උගුලක් වෙන්න පුළුවන්. මේගොල්ලෝ ඇවිල්ලා යක්ෂණියෝ වෙන්න පුළුවන්. කියලා අන්න උන්වහන්සේ මොලේ පාවිච්චි කළා ඒ අර පෙන්නන මායාකාරී ස්වභාවයන්ට අහු වෙන්නේ නැතිව ගමන ඉදිරියට යනවා. තමන්ගාව තිබිච්ච වතුර ටික හලන්නේ නැහැ. තමන්ගාව තිබිච්ච ආහාර ටික විසි කරන්නේ නැහැ. මේ කාන්තාරේ තරණය කරගෙන යනවා. එතකොට ඉතින් අරගොල්ලන්ට කරගන්න දෙයක් නැහැ. අර කලින් ඇවිල්ලා විනාශ වෙච්ච අයගේ බඩු මුට්ටු ටිකත් මෙතුමාට හම්බ වෙනවා. අන්න සුවසේ මේ කාන්තාර ප්‍රදේශයේ තරණය කරනවා. ඔන්න ඔය වගේ තමයි පින්වත්නි අපිටත් දැන් හිතේ මේ විවේකයේ පවත්වනකොට හරි කම්මැලි, හරි ඒකාකාරී, කරන්න දෙයක් නැහැ. හදන්න මමෙක් නැහැ. මාන්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. ඉතින් එතකොට ඔන්න මායя පැත්තකින් ඉඳන් විවිධාකාර උපදෙස් දෙන්න ඉඩ තියෙනවා. විවිධාකාර ගොඩ පොරක දෝරුකම් කරන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙනම් අපි එතෙන්ට අහු නොවි මේ පදනම කෙලෙසුන්ගෙන් හිත නිදහස් කර ගැනීම සඳහා උපයෝගී කරගන්න අපි සෑහෙන උත්සාහයක් දැරිය යුතුයි. මොකද දැන් හොඳ හිතේ පදනමක් සකස් වෙලා තියෙනවා. හිතේ පැහැදිලි බවක් තියෙනවා. හරියට නිකන් සුදු පාට වස්ත්‍රයක් වගේ හරියම පිරිසුදු හිතක් දැන් අපිට තියෙනවා. ඒ හිතට පොඩ්ඩක් හැසිරෙන්න දීලා, එයා කැමති විදිහට පොඩ්ඩක් හැසිරෙන්න දීලා මේ මතුවෙන කෙලෙස් එතන හඳුනා ගන්න එහෙනම් අපි උත්සාහන්ත වෙනවා. ඉතින් එහෙමනම් අපි ඒ පදනම සකස් කරන්නත් වෑයමක් දැරිය යුතුයි. ඒ සඳහාත් පුහුණුවක් විය යුතුයි. පදනම සකස් කරගත්තට පස්සේ ඒකටත් ඇලෙන්නේ නැතිව එතනත් නතර නොවි ඒ පදනම සකස් කරගත්තේ කෙලෙසුන් පිරිසුදුව හඳුනා ගන්න, කෙලෙසුන් පැහැදිලිව දැක ගන්න, කෙලෙසුන් පැහැදිලිව දැකගෙන කෙලස් දුරු කරන්න කියලත් එහෙනම් අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ අපට හම්බෙන කිසිම තැනක් නිත්‍ය වාසස්ථාන නෙමෙයි. ඒවා ඇවිල්ලා ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන තැන් පමණයි. ඒවා එකක්වත් නිත්‍ය වාසස්ථාන නෙමෙයි. හිතන්න අපි ඔන්න භාවනා කරගෙන යනකොට හිතේ යම් සමාධියක් දියුණු වෙනවා. හරිම සුන්දරයි, හරිම ආකර්ශනීයයි, බොහෝම හිත අමන්දානන්දනයකටපත් වෙනවා. ඉතින් අපි උතර නතර වුණොත් ඉදිරි ගමනක් නැහැ. මේකත් හැබැයි එක මේ සතපුම් කණුවක් පමණයි. එක අම්බලමක් පමණයි. අම්බලමේ නතර වෙලා හරියන්නේ නැහැ. එහෙනම් තව ඉස්සරහට යන්න ඕනේ. ඕනනම් එහෙමනම් දැන් ඔන්න හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. එන්න මේ ඒකාග්‍රතාවය පාවිච්චි කරනවා විපස්සනාවක් පිණිස.
හිතන්න දැන් ඔන්න අපිට හැමදේම පිරිසුදුව පේනවා. විවිධ අරමුණු ඇති වෙන හැටි නැති වෙන හැටි ඔක්කොම පේනවා. ඒ තුලත් හොඳ ප්‍රඥාවක් වැඩිලා අපි තුල ඔන්න මේ අනිත් කෙනෙකුට අත්දකින්න නැති මහා පුදුමාකාර සතුටක් ඔන්න සමාජයට දැනෙනවා. අමානුෂී රතේ හෝති පස්සතෝ උදයබ්බයන් කියලා බුදුහාඳුරෝ කියනවා. මේ අනිත් අයට අත්දක ගන්න බැරි මහා අමානුෂික වූ අමුතුම ආකාරයේ සතුටක් දැන් යෝගාවචරයේක අත්දකින්නවා. හැබැයි ඒකෙත් නතර වෙලා හිටියොත් ඉදිරි ගමනක් නැහැ. දැන් ඒකත් ඔන්න අතහැරගෙන යනවා. ඒකත් ඉදිරි හරහා යනවා. එතකොට අන්න හිත මේ දේවලුත් අතහරිනවා. දැන් අර දේවල් වල රසය මැකිලා ගිහිල්ලා. ඒවැ පාට මැකිලා ගිහිල්ලා. ඒවැ රේඛා මැකිලා ගිහිල්ලා. දැන් එන්නේ හරි ඒකාකාරී පරිසරයකට. දැන් එන්නේ හරි උදාසීන පරිසරයකට. දැන් එන්නේ මුකුත් කරන්න නැති පරිසරයකට. දැන් එන්නේ විවේක පරිසරයකට. දැන් එන්නේ හුදේකලාවක් තියෙන පරිසරයකට. ඒ ගැන තමයි අද අපි මේ කතා කළේ. අන්න ඒ හුදේකලාවට ඇල්මක් ඇති කරගන්න. ඒ හුදේකලාවේ හිත අලවා වාසය කරන්න. ඒ විවේකයේ වෙතට හිත නැඹුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඔන්න අපිට උපදේශයක් දෙනවා. මොකද අපි දැන් පසු කරගෙන ආපු ප්‍රදේශය සිද්ධි බහුලයි. අරමුණු සහිතයි. දැන් ඔන්න අලුතෙන් ලැබිච්ච ප්‍රදේශය එහෙම නැහැ. ඒකේ සිද්ධියක් කියලා දෙයක් නැහැ. අරමුණක් කියලා ග්‍රහණය කරන්න දෙයක් නැහැ. එතන තියෙන හුදෙක් විවේකයක් පමණයි. එතන තියෙන හුදෙක් පැවැත්මක් පමණයි. එතන තියෙන හුදෙක් දැනුවත් බවක් පමණයි. එතන කරන්න කියලා දෙයක් නැහැ. එතන කිසිත් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ මෙතෙන්දී අපිව ඒ කිසිත් නැති ස්වභාවයට, කිසිවක් ග්‍රහණය නොකළ ස්වභාවයට, කිසිවක් ඇසුරු නොකරන ස්වභාවයට, කිසිවක් උපාදාන නොකරන ස්වභාවයට අපි යොමු කරමින් උනන්දු කරනෝ දැන් ඔන්න ඔතන හිතලවා වාසය කරන්න. ඉතින් මේ උපදේශ ඇත්තටම අපි තුලින් පැමිණෙයි කියලා හිතන්න අමාරුයි. මේක මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමන් වහන්සේම සර්වඥතා ඥානයකටපත් වෙලා සම්මා සම්බුද්ධත්වයකටපත් වෙලා මෙන්න මේ තැන පිරිසුදු කළා පැහැදිලි කළා දුන්නේ නැත්තම් හුඟක් වෙලාවට අපි අර මායයට අහු වෙනවා. හුඟක් වෙලාවට අපි අර පංචකාමයන්ගේ පැත්තට අහු වෙනවා. ඒ පැත්තට නැවත නැවත අපි ඇදී යනවා මිසක් මෙතන තියෙන මෙන්න මේ අපි කියමු පාරක අපි යනකොට වම් පැත්තට යෑමකුත් තියෙනවා ඕන දකුණු පැත්තට පාර බෙදෙනවා කියලා. ඒත් අපි නිරන්තරයෙන්ම සංසාරේ ගමන් කරද්දී ඒ අපේ පංචකාමයන් තුලින් ආව ඇල්මට එහෙම නැත්නම් අපේ හිත එතෙන්දි දීපු උපදේශට අහු වෙලා හිත ඉල්ලන පැත්ත හිත දීපු පැත්තේ තමයි අපි ගමන් කරලා තියෙන්නේ. දැන් මේ බුදු කෙනෙක් පහළ වෙලා තමයි එතන ඒ පාරේ යන්නේ නැතුව දැන් මේ වෙනස් පාරක යන්න කියලා අපිට උපදේශයක් දීලා තියෙන්නේ. එහෙනම් අපි බුදුන් සරණ ගිය ශ්‍රාවකීන් පිරිසක් වශයෙන් මෙන්න මේ වගේ තැන්වලදී අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහොම ප්‍රබල ශ්‍රද්ධාවක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. එහෙම නැතුව අපි අපේ හිත කියන දේ අහහා හිතුවක්කාරකමට අපි අර පංචකාම පැත්තේම යන්න ගියොත් මේ ලැබිච්ච අවස්ථාව අපිට ගිලිහී යනවා. ඒ නිසා මෙතෙන්දී අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් පවත්වමින් කමක් නැහැ මේ වෙලාවේ මට අමාරුයි කිසි රසයක් නැහැ කමක් නැහැ ඒත් මම පොඩ්ඩක් තව ඉන්නවා ඒත් මම තව විනාඩියක් ඉන්නවා ඒත් මම උන්න තව විනාඩි 5ක් ඉන්නවා කීකී ඔන්න පොඩ පුරුදු කරන්න අපේ හිත පොඩ මේ తত্ত্বය හඳුන ගන්නවා දැන් ඔන්න අපිට අපේ තුලින්ම ප්‍රඥාව පැන නගින්න පටන් ගන්නවා මෙතෙක් කාලයක් අරමුණු ඇසුරු කර මෙතෙක් කාලයක් අරමුණු තුලම නිමග්න වෙලා විපස්සනාවක් වඩද්දී නම් ඒවයේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක් ඒවයේ විපරිණාමයක් දැක හිතපු හිත දැන් අන්න ඊට වඩා වෙනස් පරිමාණයක් ඊට වඩා වෙනස් දෘෂ්ටි කෝණයක් අවබෝධ කරගන්න බලනවා හඳුනා ගන්න බලනවා ඒතර එයාට තේරෙනවා දැන් මේ හිතට අරමුණක් සහිතව ඉන්න පුළුවන් සතිමත් බවකුත් තියෙනවා හැබැයි දැන් අලුතෙන් අරමුණක් රහිතව අවදියෙන් ඉන්න පුළුවන් සතිමත් බවකුත් තියෙනවා. ඒතකොට මෙන්න මේ අරමුණු රහිතව ඒ සිහිය පවත්වන්න පුළුවන් ස්වභාවය දැන් මේ හිතට ආදුනිකයි. එයාට ඒකේ කිසි රසයක් නැහැ. එයාට ඒකේ කිසි වැදගත්කමක් නැහැ. එයාට ඒකේ කිසිම කරන්න කියලා දෙයක් නැහැ. ඉතින් ඒ නිසා එයාට ඒක හරි ආදුනිකයි.
ඒ නිසා මේ බුදුරජාන් වහන්සේගේ වචනේ විශ්වාස කළා ඒ ආධුනික ස්වභාවය. ඒ කිසිත් නැති ස්වභාවය. ඒ මුකුත් නොදන්නා ස්වභාවය. මුකුත් නොදැනෙන ස්වභාවය. අපි පොඩ හිතට හඳුන්ලා දෙනවා. දැන් අන්න ඒ தත්වයේ තුල දැන් ඔන්න හිත ප්‍රගුණ කරනවා. හිත දියුණු වෙනවා. දැන් ඊට පස්සේ අපි සක්මනට යනවා. සක්මනේ ගිහිල්ලත් අපි උත්සාහන්ත වෙනවා පුළුවන්ද අර ඉඳගෙන ඉන්න භාවනාවේදී නම් මම අත්දැක්කා ටිකක් අමුතු ස්වභාවයක්. එතන රූප තිබුණෙත් නැහැ, සද්ද තිබුණෙත් නැහැ, ගඳ සුවඳක් තිබුණෙත් නැහැ, රසක් තිබුණෙත් නැහැ, ස්පර්ශයක් තිබුණෙත් නැහැ. හිතත් විවේක වෙලා. හිතෙත් මොකක්ක විතර්කයක් නැහැ. ඔන්න ඔහොම නිකන් අමුතු ස්වභාවයක් මම අත්දැක්කා. ඒක දැන් මට විනාඩි 15ක් විතර පවත්වන්න පුළුවන්. විනාඩි 20ක් විතර ඉන්න පුළුවන්. 30ක් විතර ඉන්න පුළුවන්. 40ක් විතර ඉන්න පුළුවන්. මට බැරිද මේ தত্ত্বය සක්මනේදිත් ගන්න? අන්න යෝගාවචරයේ ඒ පැත්තට ඔන්න හිත දාලා බලනවා. එයා දැන් මේක තව බහුලීකృత කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා ශුන්්‍යත සූත්‍රයේදී එහෙම හරීම ප්‍රායෝගිකව මේ தত্ত্বය අපිට කියලා දෙනවා. මේ අභ්‍යාසය අපිට කියලා දෙනවා. ඒ කියන්නේ මේ විදිහට හිත ඒ අරමුණු ඇසුරු නොකරන ස්වභාවයට ගන්න නම් මුලදී හොඳට අරමුණු ඇසුරු කරවලා ඒ අරමුණු වල තියෙන යථා ස්වභාවය යාට පෙන්눔 කළ දිය යුතුයි. ඒ ප්‍රඥා පදනම වැටුණාට පස්සේ තමයි හිත ඒ අල්ලගත් අරමුණු අතහැරලා දාන්නේ. එහෙම නැතුව අපි කිව්වයි කියලා, අපි පොත් බැලුවයි කියලා බණ අහපු පමණින් මේක අපේ හිත කරන එකක් නෑ. අපි සමහර විට කරાવી හිත නම් කරන්නේ නෑ. ඒ නිසා මෙතෙන්දී අර පුංචි දරුවෙකුට අපි පොඩ අධ්‍යාපනයක් ලැබලා දෙනවා වගේ අපේ හිතටත් මෙන්න මේ ශේෂ්ත්‍රය තුල විපස්සනා භූමිය තුල වර්ධනය වීම සඳහා පහසුකම් ටික සලස්වා දිය යුතුයි. එයාට පහසුකම් සලස්වා දෙනවා කියන්නේ මෙයාට මේ එයා අල්ලන දේවල් වල තියෙන ආදීනව ටික එයා උපාදාන කරන දේවල් වල තියෙන ආදීනව ටික ප්‍රකට කරගන්න, හඳුනා ගන්න, තේරුම් ගන්න එයාට අවස්ථාව සලස්වා දිය යුතුයි. ඉතින් ඒකට අපි අවස්ථාව සලසා දෙනකොට හිත විසින්ම ඔන්න පොඩ යම්කිසි මුහුකුරා යාමකට, යම්කිසි පරිණත වීමකට, යම්සි අවබෝධයකටපත් වෙනවා. එහෙමපත් වෙනකොට දැන් ඉතින් අපිට අරතරන් දැන් යාව බලෙන් ගෙනල්ලා මේතන තියන්න දෙයක් නැහැ. දැන් ඉතින් පොඩ එයාම ඉන්න පටන් ගන්නවා. එයාටම තේරෙනවා. හිතේම යම් ප්‍රඥාවක් දැන් වැඩෙනවා. ඒ ප්‍රඥාව හිතලා ගත්ත ප්‍රඥාවක් නෙමෙයි. ඒ ප්‍රඥාව විතර්ක මත පදනම් වෙච්ච ප්‍රඥාවක් නෙමෙයි. ඒ ප්‍රඥාව තර්කයේ මත පදනම් වෙච්ච ප්‍රඥාවක් නෙමෙයි. ඒ ප්‍රඥාව විවේකයේ මත පදනම් වෙච්ච ප්‍රඥාවක්. අරමුණු ඇසුරු නොකිරීම හරහා පදනම් වෙච්ච ප්‍රඥාවක්. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ බොජ්ජංග ධර්ම තවදුරටත් දියුණු කරන්න ඒ හැබැයි විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි ධම්මවිචය සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි මේ ආකාරයෙන් බොජ්ජංග ධර්ම 7ම ගැන ප්‍රකාශ කරනවා. දැන් එතකොට අපි අවතීර්ණ වෙනවා මේ බොජ්ජංග ධර්ම දියුණු කරන තවත් ක්‍රමවේදයකට. අපි කලින් නම් කතා කළේ නැත්නම් අපි ඊයේ නම් කතා කළේ මේ අරමුණු ඇසුරින් බොජ්ජංග ධර්ම දියුණු කරගන්නා ඒ පළවෙනි ප්‍රදේශයට. දැන් එතකොට අපි අවතීර්ණ වෙනවා අරමුණු ඇසුරු නොකරත් මෙන්න මේ විවේක ස්වභාවයට යම්කිසි තැනක් දෙමින් මේ විරාගී ස්වභාවයට යම් තැනක් දෙමින් මේ අරමුණු නිරුද්ධ වී ගිය ස්වභාවයට යම් තැනක් දෙමින් සියල්ල අතහරින ආකල්පයකට තැනක් දෙමින් බොජ්ජංග දියුණු කරන්න අන්න බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරනවා. ඉතින් එතකොට පින්වත්නි අපිට තේරෙනවා දැන් මේ අපි දැන් අද කතා කළා කිසිත් ඇසුරු නොකරන අනිශ්චිත කිසිත් උපාදාන නොකරන බොහොම විවේක ස්වභාවයක් ගැන අපි දැන් කතා කළා. හැබැයි විරාග නිස්සිතං. ඉතින් මේ தത്വයටවත් රාග නිශ්චිතව ලොකු ඇල්මක් ඇති කරගෙන ඒකට බැඳීගෙන ඒක උපාදාන කරගෙන යන්නත් එහෙනම් අපිට හැකියාවක් නැහැ.
එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ මහා පුදුම අන්දමකින් මේ පාර පිරිසුදු කරන්නේ. අපිව ගෙනල්ලා දානවා මේ බොහොම පිවිතුරු භූමියකට. හැබැයි ඒ භූමියවත් රාග නිශ්චිතව ඇසුරු කරන්න බෑ. මහා ඇල්මකින් ඇසුරු කරන්න බෑ. අල්ල බදාගෙන උපාදාන කරගෙන ඇසුරු කරන්න බෑ. එහෙමනම් ඔන්න එතනත් අහු වෙනවා. එහෙනම් මේ දැන් හම්බ වෙච්ච අලුත් තානායම, මේ හම්බ වෙච්ච අලුත් අම්බලම අපි තව අපේ හිතේ කෙලෙස් දැක ගන්න, තව හිතේ පහළ වෙන විවිධාකාර උපාදාන ස්වභාවයන් තේරුම් ගන්න. එහෙමත් නැත්නම් හිතේ පහළ වෙන විවිධ සංයෝජන හඳුනා ගන්න, උපයෝගී කරගන්නා තවත් හොඳ ශක්තිමත් පදනමක් තමයි. ඉන් එහාට ඒ පදනමවත් අල්ලන්න කියලා බුදුහාඳුරු කියන්නේ නැහැ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් සූක්ෂම ප්‍රතිපදාවක්ද අපිට ගෙනහැර පාන්නේ. ඉදං නිස්සාය ඉදං පජහත කියලා තවත් තැන්වලදී ධර්මයේ ප්‍රකාශ වෙනවා. මෙය ඇසුරු කරමින් වෙනත් දෙයක් අතහැරලා දාන්න. මෙයත් ඇසුරු කරන්නේ ප්‍රයෝජනෙ පිණිස. ඒ මිසක් මේක ඇසුරු කරගෙන මේක අල්ල බදාගෙන ඒකේ පදිංචි වෙන්නේ නැහැ. කිසිම තැනක් නැහැ ස්ථිර පදිංචියක් පිණිස. తాවකාලික නවාතැන් පොළවල් తాවකාලික අම්බලමක් පමණයි. ඒ අම්බලමේ ඉඳගෙන අන්න ඉතිරි වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දැන් මෙතෙන්දි කියලා දෙනවා. දැන් අර වගේ විවේකයක් මුලින් හදාගත්තා, ඒක ඇසුරු කරා, ඒක මත හොඳට දැන් පිහිටා ගත්තා. හිතට ඒක හඳුන්ලා දුන්නා. හිතත් දැන් ඉස්සෙල්ලා වගේ අකමැති කියලා කියන්නේ නැතුව එතන දැන් ටිකක් ඉන්න පුළුවන්කම ඇති කරගෙන තියෙනවා. එයාටම දැන් ඒ තුල යම් කිසි ප්‍රඥාවක් වැඩිලා තියෙනවා. හිතේ කෙලසුන්ගෙන් තොර බවක්, විවේක ස්වභාවයක්, ඉඩකඩ සහිත බවක්, අරමුණු රහිත බවක්, හැලහැප්පීම් අඩු බවක්, ශෝක කිරීම, හඬා වැළපීම් මේවා දැන් මේ පහව ගිය ගතියක්, ශාන්ත ගතියක්. දැන් අන්න යෝගාවචරයේ භුක්ති විඳිනවා. හැබැයි මේ தত্ত্বය දැන් දිගට පවත්වමින් ඒකටවත් ඇලෙන්නේ නැතුව හිතට ටික ටික පොඩ්ඩක් දුවලා පනින්න ඉඩකඩ සලස්සා දෙමින් එයාට උවමනානම් කෙලෙස් වලට යන්න ඉඩකඩ දෙමින් යන්නේ ඇයි කියලා බලබලා එහෙනම් කෙලෙස් හඳුනා ගන්න මෙන්න මේ පදනම එහෙනම් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒ මිසක් මේ පදනමේ පළපදියම් වෙලා මේ පදනමේ මහා ගැඹුරු ප්‍රබල සමාධි මට්ටමක් දක්වා අපි ගිහිල්ලා ඒ සමාධියේ පැය ගණන් ඉඳලා අපිට කෙලෙස් හඳුනා ගන්න වෙන්නේ නැහැ. මෙතන තියෙනවා එක්තරා අන්දමක අපි පිරිසුදු කරගත යුතු තැනක්. ඒ තමයි මේ පදනමේ උනත් අපි දිග වේලාවක් ඉන්නකොට සමාධිය වැඩෙන්න පුළුවන්. ඒ සමාධියම ඉස්සරහට එීම නිසා අපේ හිත මහා ගැඹුරු කිසිත් ඇසුරු නොකරන ප්‍රබල සමාධියකටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒ සමාධියේ හිටියා කියලා කෙලස් කැපෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ සමාධිය ආස්වාද කර ඉන්නවා වෙනුවට සමාධිය ලිහිල් කරමින් සමාධියේ මතු පිටට නැත්තම් නිකන් ඉන්නා වගේ ගතියකට මුකුත් නොකර ඉන්නා වගේ ගතියකට නිකන් ඔහේ මතු පිට ඉන්නා වගේ ගතියකට එන්න තරම් මෙන්න මේ සමාධිය අතහැර දැමිය යුතුයි. මුලදී නම් හරි අකමැති මුලදී නම් ඉන්න හිතෙන්නේ නැහැ විනාඩියක්වත් ඉන්න හිතෙන්නේ නැහැ. හැබැයි පස්සේ මෙන්න මේ හදාගෙන ගියාට පස්සේ ඔන්න දැන් හිත එතන බැස ගන්නවා. හිත ඒක අල්ල ගන්න හදනවා. ඒකේ පළපදියම් වෙන්න හදනවා. ඒකට ඇල්මක් දක්වනවා. ඉතින් එහෙමනම් දැන් ඔන්න හැදිච්ච සමාධිය එතෙන්දි කඩලා දාන්න අවශ්‍යයි. ඒ තමන්ම බොහොම පරිශ්‍රමයෙන් දිනාගත්ත රට දැන් එහෙනම් හැර දාලා යන්න සිද්ධ වෙනවා. එතකොට තමයි යන්න හිත නැවත මතු පිටට පැමිණෙන්නේ. නොගැඹුරු මට්ටමකට පැමිණෙන්නේ. එතකොට තමයි ඔන්න ආයෙත් හිතට කෙලෙස් එන්නේ. ඉතින් එතකොට අර ඒ කෙලෙස් එන පසුබිම අර සමාධියේ ඉන්න තරම් සුවදායි නෑ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ ආයි අපි වැටෙනවා වෙනත් මට්ටමකට. ආයි කෙලෙසුත් එක්ක ඉන්න මට්ටමක්. කෙලෙසුන් හඳුනා ගන්න මට්ටමක්. අර සුවදායි ගැඹුරකට වෙලා
එහෙම ඉන්න මට්ටමක් නෙමෙයි. දැන් අන්න අයි කෙලස් එක්ක කටයුතු කරන මට්ටමක්. කෙලස් හා සටන් කරන මට්ටමක්. හිතේ රාග ద్వේෂ මෝහ මතුවෙන මට්ටමක්. හැබැයි හරි සියුම් රාග ద్వේෂ මෝහ. අර කලින් වගේ බොහොම හිත දවන, තවන බොහොම ප්‍රබල මට්ටමේ රාග ద్వේෂ නෙමෙයි. මේ සියුම් අතිශය සියුම් සංයෝජන ධර්ම, කෙලස් ධර්ම හඳුනා ගනිමින් යන ස්වභාවයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ පරියෝදපේ යත්තානං මේ චිත්ත ක්ලේශේහි පණ්ඩිතෝ. දැන් අන්න මේ ප්‍රඥාවන්ත තැනැත්තා යෝගාවචරයා මේ තමන්ගේ හිත අවරණ සියලුම කෙලසුන්ගෙන් මේ හිත නිදහස් කරගන්න, පිරිසුදු කරගන්න ලොකු ප්‍රයත්නයක් දරනවා. මේ හදාගත්ත ඒ පිරිසුදු පදනම පාවිච්චි කරමින්. ඒ නිසා අපිට දැන් සම්බුණා තවත් ඔන්න බොජ්ජංග ධර්ම දියුණු කරන තවත් ප්‍රදේශයක්, තවත් ක්‍රමවේදයක්, කෙලස් හඳුනා ගන්න තවත් පරිසරයක්. අපි තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරමු මේ සූත්‍රයේ එන ඉදිරි කොටස. ඒ සඳහා අවස්ථාව හෙට තියාගනිමින් මම අද ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.